ගරු මූලාසනයේ සිටින කාර්ක සභාවේ සභාපතිතුමනි, අද අපි පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරනු ලබන්නේ මෑත ඉතිහාසයේ ලංකාවේ සිදු වූ විශාලතම ඛේදවාචකය පිළිබඳව. 268කට ආසන්න ප්‍රමාණයක් මිය ගියා. 500කට වඩා වැඩි ප්‍රමාණයක් තුවාල වුණා. ඒ වගේ රට තුළ විශාල අස්ථාවරත්වයක් නිර්මාණය වුණා. සිංහල මුස්ලිම් ජනයා අතර සැකය, අවිශ්වාසය, ක්‍රෝධය වර්ධනය වුණා. ඒ නිසා මේක අපේ රටේ මෑත ඉතිහාසයේ සිද්ධ වූ විශාලතම ඛේදවාචකය. මේ ඛේදවාචකය පිළිබඳව කරුණු හොයා බලන්න හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මේ කොමිෂන් සභාව පත් කරනු ලැබුවා. දැන් මේ ඉදිරිපත් කොට තිබෙන වාර්තාව පිළිබඳව මා හිතන්නේ මෙම කොමිෂන් සභාව පිහිටවන ලද හිටපු ජනාධිපතිවරයාත් ඔහුගේ පක්ෂයත් එම වාර්තාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කොට තිබෙනවා. ඒ වගේම මෙම වාර්තාව ඇතුලේ විවිධාකාරයෙන් වග උත්තරකරුවන් බවට භාජන වී තිබෙන කණ්ඩායම් විවිධ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් මෙම කොමිෂන් සභාව වාර්තාව ප්‍රතික්ෂේප කරමින් තිබෙනවා. ඒ නිසා බැලු බැල්මට මෙම කොමිෂන් සභාව වාර්තාව අද වන විට ඕපපාතික වාර්තාව බවට පත් වී තිබෙනවා. නමුත් අපි දේශපාලන පක්ෂයක් හැටියට මෙම වාර්තාව පිළිබඳ අපේ ස්ථාවරය වන්නේ මෙය යම් සත්‍ය කරුණු වලින් ගහන වී තිබෙනවා. ඒ වගේම යම් සත්‍ය කරුණු මත වැරදි නිගමනයන්ට එළඹී තිබෙනවා. ඒ වගේම යම් විකෘති වූ කරුණු මේ තුල අඩංගු වී තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් ගත්තොත් මෙම වාර්තාව තුල අඩංගු විය යුතු සහ කොමිෂන් සභාව විසින් පරීක්ෂාවට භාජනය කොට ජනතාවට එළිදරව් කළ යුතු බොහෝ කරුණු සැඟවී තිබෙනවා, අතුරුදහන් වී තිබෙනවා. ඒ නිසා සත්‍ය කරුණු තිබෙන සමහර සත්‍ය කරුණු මත වැරදි නිගමනවලට ආපු, ඒ වගේම අත්‍යවශ්‍ය බොහෝ දේ සිතාමතා හෝ අත්වැරදීමකින් හෝ මගහන ලද වාර්තාවක්. මෙම විවාදයේදී මා හෝ මේ කිසිවෙක් විනිසුරුවන් නොවේ. අපට මේ පිළිබඳ විනිශ්චයක් ලබා දීමේ හැකියාවක් අයිතියක් නැහැ. හැබැයි මේ සිදුවීම් පිළිබඳව සාධාරණ විනිශ්චයක් බලාපොරොත්තු වෙන ජනතාවට, සාධාරණ විනිශ්චයක් බලාපොරොත්තු වෙන ආයතනයන්ට, සාධාරණ විනිශ්චයක් බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම කතෝලික ප්‍රජාව නියෝජනය කරන කාදිනලුතුමන්ට අපි මේ ඉදිරිපත් කරන අදහස් සාධාරණ විනිශ්චයක් සඳහා පාදක කරගත හැකි වේවි. ඒ පිළිබඳ අවධානය යොමු කිරීම සාධාරණ විනිශ්චයක් සඳහා වූ මන්පෙත් එලි කරાવી කියලා මම විශ්වාස කරනවා. අපි දන්නවා ඕනෑම සිදුවීමක් පරීක්ෂාවට භාජනය කරනු ලබන විද්‍යාත්මක පිළිගත් ක්‍රමවේදයක් අප පිළිගනු ලබනවා. ඕනෑම ගැටලුවක්, ඕනෑම සංසිද්ධියක් පරීක්ෂාවට භාජනය කරනු ලබන්නේ ගරු සභාපතිතුමනි එම සිදුවීම දක්වා වූ ගමන් මාවත. ඒ කියන්නේ ඕනෑම සිදුවීමක් එක විට ඕපපාතිකව නිර්මාණය වෙන්නක් නොවේ. ඒකට යම් ඉතිහාසයක් තිබෙනවා. ඒ නිසා ඕනෑම සිදුවීමක් සාධාරණ විනිශ්චයකට භාජනය කරන්න නම් එය ඓතිහාසිකව ඒ දක්වා වර්ධනය වූ ආකාරය පිළිබඳව අපි පරීක්ෂාවට භාජනය කළ යුතුයි. ඊළඟ ඒ සිදුවීමේදී සිදුවී තිබෙන වටපිටාව පිළිබඳව අපි පරීක්ෂාවට භාජනය කළ යුතුයි. තෙවෙනුව එම සිදුවීමට සම්බන්ධ අනෙකුත් අන්තර් සබඳතාවයන් පිළිබඳව අපි සැලකිල්ලට භාජනය යුතුයි. සාමාන්‍යයෙන් දර්ශනීය වචනෙන් කියනවා නම් ඕනෑම ගැටලුවක් විග්‍රහයකට භාජනය කළ හැකි වන්නේ ඓතිහාසිකවත්, විෂය මූලිකවත්, අන්තර් සම්බන්ධතාවයෙන් යුතුව. එනිසා මා හිතනවා
මෙම පාස්කු ප්‍රහාරය පිළිබඳවත් අපි පරීක්ෂාවට භාජනය කළ යුතු වන්නේ ඒ වර්ධනය වූ ආකාර ඉතිහාසය. ඒ සිදුවීම සිදුවෙනකොට තිබුණු වටපිටාව. ඒකට තිබුණු අනිකුත් අන්තර් සබඳතාවය. ඒ නිසා ගරු සභාපතිතුමනි මා මේ සිදුවීම සිදුවන විට ගොඩනැගෙමින් තිබුණු ඉතිහාස කතාව යම් ප්‍රමාණයකින් මේ පාර්ලිමේන්තුවේ හමුවේ ඉදිරිපත් කරන්න. අපි කවුරුත් දන්නවා 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා එතෙක් පැවති පාලනය බිඳවැටුම් ලැබුවා. හැබැයි බිඳවට්ටනු ලැබුවේ ගොඩනගෙන පාලනය මතවාදී මෙලෙස ඒකාග්‍රතාවයකින් හෝ සංවිධානය මෙලෙස ඒකාග්‍රතාවයකින් බිහි පාලනයක් ලෙස නොවේ. සැබවින්ම ජනවාරි මාසයේ 8 වෙනිදා ඒ පැවති පාලනය බිඳවැටීම සඳහා ප්‍රධාන සාධකයක් බවට පත් වුණේ ගොඩනැගෙන පාලනයේ මතවාදී තත්වයේ හෝ ඒ සංවිධාන ඒකාග්‍රතාවයේ නොවේ තිබුණු පාලනයේ පිළිබඳ තිබෙන විරෝධය. ඒ නිසා ජනවාරි මාසයේ 8 වෙනිදා අපේ රටේ 2015 අවුරුද්දේ ගොඩනැගෙන ආණ්ඩුව කෙරෙහි බලාපොරොත්තු වලට වඩා තිබුණු ආණ්ඩුව පළවා හැරීමේ උවමනාව ඒ ජනතාව තුළ ගැබ්වී තිබුණා. ඒ නිසා මේ ආරම්භයේ සිටම මතවාදී ඒකාග්‍රතාවයක් නැති මධ්‍යගත සංවිධාන ව්‍යුහයක් නැති ඕපපාතිකව ඔහේ ඇසිරෙන වගකීම් විරහිතව ඔහේ කටයුතු කරන ආණ්ඩුවක් බවට පරිවර්තනය වී තිබුණා. ඒ නිසා එම ආණ්ඩුවේ උපතේම තිබෙන දුබලතාවය උපතේම තිබෙන එම ස්වභාවය මෙම පාස්කු ප්‍රහාරයට මන්පෙත් විවෘත කොට තිබෙනවා ගරු සභාපතිතුමනි. ඒක මා කියන්න ඕනේ නෑ. කොමිසන් සභාවෙත් මෙම ප්‍රහාර සිදු කාල වකවානුවේදී ඕනෑමටත් වඩා වැඩියෙන් මේ වළක්වා ගත හැකි තිබුණු ප්‍රහාරයක් ඒ වළක්වා ගැනීම සඳහා අදාළ පාර්ශවයන් තමන්ට පැවරී තිබෙන වගකීමට අනුව වගවීමෙන් කටයුතු නොකළ බව මේ වනට ඔප්පු වී තිබෙනවා. ඒ පිළිබඳ ඉතාමත් දීර්ඝ කරුණු ගණනාවක් මේ පාස්කු කොමිසන් සභා වාර්තාවෙත් ඉදිරිපත් කොට තිබෙනවා. හැබැයි ඒ වගේම ගරු සභාපතිතුමනි ජනවාරි මාසයේ 8 වෙනිදාගෙන් පසුව අපේ රටේ ශබ්දකෝෂයට ආපු අලුත් වචන කීපයක් තිබෙනවා. ඒවා 2015 ජනවාරි මාසයේ 8 වෙනිදාට පෙර තිබුණු ශබ්දකෝෂයේ වචන නෙවෙයි. එහි එකක් තමයි රණවිරු දඩේම බුද්ධි අංශ දුර්වල කිරීම. ඒ තමයි 2015 ජනවාරි මාසයේ 8 වෙනිදාගෙන් පස්සේ අපේ ශබ්දකෝෂයට ආපු අලුත් වචන ඛණ්ඩයක්. විශේෂයෙන්ම ඒ වන විටත් ලසන්ත වික්‍රමතුංග ඝාතනය එක්නැලිකොට පැහැරගෙන යාම කිත්නාට පහර දීම පිළිබඳ පරීක්ෂණ දියත් වෙලා තිබුණා. ඒවා ආරම්භ කාලේ මේ පරීක්ෂණ දියත් වෙලා තිබුණත් ඒවා යම් ප්‍රමාණයකට අඩපණ වෙලා ඒවා යම් ප්‍රමාණයකට යලි සක්‍රිය වෙමින් දියත් වෙන්න පටන් ගත්තා. හැබැයි අද අපි හරියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එම පරීක්ෂණ ගොනු නතර වී තිබුණේ කොතනද කියලා බැලුවොත් කොතනද නතර වී තිබෙන ගරු කතානායකතුමනි සභාපතිතුමනි ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණය කෙලවර වී තිබෙන්නේ එතනින් ඔබට යම් හමුදා ඛණ්ඩයක් වෙස ඇඟිල්ල දික් වෙනවා. කිත්නවාර්ගේ පරීක්ෂණය නතර වී තිබෙන්නේ එතනින් ඔබට යම් හමුදාමේ ශේස්ත්‍රයක් කෙරෙහි ඇඟිල්ල දිගවනවා. එක්නැලිකොටගේ පැහැරගෙන යාම පරීක්ෂණ අවසන් කෙලවර ගැට ගැසී තිබෙන්නේ හමුදා අනුකණ්ඩයක් කෙරෙහි. මේක ඇත්ත. මා කියන්නේ නෑ ලක්ෂ 2.5කට අධික හමුදාවෙන් 2,50,000කින්ම හිමි හමුදාවෙන් 100ට අඩු ප්‍රමාණයක් කෙරෙහි තමයි මේ ඇඟිල්ල දිගු වී තිබුණේ. ඒ ශ්‍රී ලංකාවේ සමස්ත හමුදාව කෙරෙහි නොවේ. තා කුඩා කණ්ඩායමක් කෙරෙහි. අපි බැලුවොත් තාජුද්ගේ ඝාතනය ඒ පරීක්ෂණය අවසන් වී තිබුණේ යම් හමුදාවෙන් කෙලවර වීමකි. ඒ වගේම අපි බැලුවොත් ළමයි 5 දෙනා පැහැරගෙන යෑම ඝාතනය පැහැරගෙන ගොස් ඝාතනය කිරීම. ඒ පරීක්ෂණයේ දියත් වෙලා තිබුණේ එතනට. ඒ නිසා ගරු කතානායකතුමනි
යම් දේශපාලන ව්‍යාපෘතියක් මේ සමස්ත හමුදාව කෙරෙහි එල්ල වී තිබෙන කළු පැල්ලම සහ එම විද්‍යුතයන්ට සාධාරණ ඉටු කර ගැනීම සඳහා පරීක්ෂණ මාලාවක් දියත් වෙමින් තිබුණා. අන්නේ පරීක්ෂණ මාලාවට එරෙහිව ගොඩනැගුණු දේශපාලන සටන් පාඨය තමයි රණවිරු දඩේම බුද්ධ්‍යංශ දුර්වල කිරීම. ඒ ඉතාමතාම දේශපාලන ව්‍යාපාරයන් විසින් ගොඩනගන සටන් පාඨය. ඒ තමයි 2015 පසු අපේ රටේ ශබ්දකෝෂයට එකතු අලුත් වචන ඛණ්ඩයක්. ඊළඟ තව අලුත් වචන ඛණ්ඩයක් එකතු වුණා ජාතිය අනතුරුයි. ඒක 2015 පෙර අපි දැක්කේ නැහැ. ජාතිය අනතුරුයි. මේ ජාතිය අනතුරේ කියන එක පෙන්වා දෙන්න. මේ ජාතිය අනතුරේ කියන එක පෙන්වා දෙන්න ගරු සභාපතිතුමනි කරුණු ගණනාවක් ඒ දවස්වල වාර්තා වෙන්න පටන් ගත්තා. අපිට මතකයි අම්පාර ප්‍රදේශයේ යම් මුස්ලිම් හෝටලයකින් වඳ කොත්තු ලැබුණා. එනිසා සිංහල ජනතාව වඳ කිරීම සඳහා වඳ ආහාර විකුණනවායි කියන මතයක් සමාජයේ නිර්මාණය වෙමින් ආවා. ඒ වගේම සමහර කඩ ඇතුළ කාන්තාවන් වඳ කිරීමට අදාළ වෙන ඇඳුම් විස කවන ලද වඳ බෙහෙත් ඇතුල් කරනද මා දන්නේ විද්‍යාත්මක කළ හැකිද නැද්ද කියන එක. නමුත් එවැනි සාකච්ඡාවක් ගොඩනැගෙමින් තිබුණා. ඒ වගේම යම් සංඛ්‍යා දත්ත ආකාරයෙන් සමාජය තුළ තහවුරු කරන්න පටන් ගත්තා 2050 වෙනකොට සිංහල ජනතාව සුළු ජාතිය බවට පත් වෙනවයි. එනිසා රට තුළ විශාල මතයක් නිර්මාණය කරනු ලැබුවා ජාතිය අනතුරුයි. ගරු සභාපතිතුමනි පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනකොට සමාජගත වී තිබුණු ප්‍රධාන දේශපාලන සටන් පාඨ දෙක තමයි බුද්ධ්‍යංශ දුබල කිරීම හා ජාතිය අනතුරුයි. හැබැයි ඒවා යම් දේශපාලන උවමනාවන් මත ගොඩනැගුණු බව ඒවා ගොඩනගන්නන්ගේම ආණ්ඩුවට මාස 15ක් ගත වෙලා තිබීදී දැන් ඔප්පු වෙමින් තිබෙනවා. මේ පාස්කු කොමිසම සභා වාර්තාවේ කිසිසේත්ම එම වඳ කොත්තු පිළිබඳව වඳ ආහාර පිළිබඳව එවැනි ජාතියක් ඉලක්ක කොට වඳ කිරීම සඳහා දරන ප්‍රයත්නම් පිළිබඳව කිසිවක් සඳහන් වී නැහැ ගරු සභාපතිතුමනි. ඒ වගේම ඒවා නිර්මාණය කරලාද අයද ගරු සභාපතිතුමනි කිසිවක් ඉදිරිපත් කොට නැහැ මේ මාස 15 ඇතුළත. හැබැයි ඒ ගොඩනඟලද ප්‍රධාන දේශපාලන සටන් පාඨ දෙකට පණ ජීවය සහ බලය ලැබුණේ පාස්කු ප්‍රහාරයෙන්. එඳ පාස්කු ප්‍රහාරයෙන් පසුව සමාජයේ මතය නිර්මාණ වුණා බුද්ධ්‍යංශ දුබල කිරීමේ ප්‍රතිවිපාක වලට රටක් ජාතියක් හැටියට අපි මුහුණ දුන්නා. ඒ වගේම ඒ මුස්ලිම් ඉස්ලාම් අන්තවාදී ඉතාමත් මිලේච්ඡ ප්‍රහාරයක් ඒකට සම්බන්ධ වූවන් එම අන්තවාදය ගැඹුරින්ම පිළිගන්න ලද කණ්ඩායමක් වීම හේතු කොටගෙන ගරු සභාපතිතුමනි ජාතිය අනතුරේ ඔව් ඒකත් ඇත්ත මේ මරාගෙන ප්‍රහාර මාලාවෙන් පෙන්වු කරනවා කියලා සාතික වුණා. එනිසා මේ දේශපාලන වේදිකාවේ ගොඩනගන සටන් පාඨ දෙකට ප්‍රාණය බලය නිර්මාණය වුණේ පාස්කු ප්‍රහාරයෙන්. පාස්කු ප්‍රහාරයෙන් පසුව ගරු සභාපතිතුමනි මේක තනින් අතර උනේ නැහැ. පාසල් පටන් ගන්න තිබුණා. පාසල් පටන් ගන්න බැරි තත්වයක් නිර්මාණය වුණා. ඒ වගේම වෙසක් පුන් පොහෝ දිනේ ආවා. වෙසක් පොහොය දිනේදී නැවත ප්‍රහාරයක් එල්ල වේවි කියන සාකච්ඡාවක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. පාසල් විවෘත කරනකොට දරුවන්ට ඒ දෙමව්පියන්ට පාසල් ගාව ගිහිල්ලා මුර කරන තත්වයක් නිර්මාණය වුණා. මුළු සමාජෙම අස්ථාවර අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. නැවත වඳ දොස්තරලගේ ප්‍රවෘත්ති නිර්මාණය වෙන්න පටන් ගත්තා. නැවත අපේ අතුරුලේ රතන හාමුදුරන් වහන්සේ ගිහිල්ලා දලදා මාලිගාව ඉස්සර උපවාසයක් ආරම්භ කරා. රට ඔන්න මෙන්න ගිනි ගන්න තත්වයකට ආවා. වාරියපොළ, දුම්බල සූරිය, බිංගිරිය, හලාවත, මිනුවන්ගොඩ, නාරම්මල, කුලියපිටිය, හෙට්ටිපොළ, කටාන මේ ආදී පොලිස් වසම් ගණනාවකම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වෙන්න පටන් ගත්තා. ගිනි තැබීම්, පාරදීම්, කාලකෝලාහල නිර්මාණය වෙන්න පටන් ගත්තා. එනිසා මේ සිදුවීමෙන් පසුව
රට අතිශය අස්ථාවර ස්වභාවයකට ආවා. ඒ අතරතුර මිලින්ද මොරගොඩගේ පාත්ෆයින්ඩ් ආයතනය විසින් රොබර්ටෝ බ්ලේක් ලංකාවේ හිටපු තානාපතිවරයා ඒ පාත්ෆයින්ඩ් ආයතනය විසින් සමුළුවකට කැඳවුවා. ඒ සම්මන්ත්‍රණයේදී රොබර්ටෝ බ්ලේක් හිටපු තානාපතිවරයා කියනවා අපේ රටේ ආරක්ෂාව පිළිබඳ ඉතාමත් හොඳ මූලෝපායන් තිබුණේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂටය ඔහු සිටියා නම් මෙවැනි ප්‍රහාරයක් සිදු නොවන්නේය කියන සහතිකයක් ඇමරිකන් එක්සත් ජනපදයේ රොබර්ටෝ බ්ලේක් විසින් ලබා දෙනු ලබනවා. ඉන්පසුව ගරු සභාපතිතුමනි මේ මුළු සමාජයේම දෙපළ වීමකට භාජනය වෙනවා. දෙපළ වීම. එක පැත්තකින් ජාති අනතුරේ මුස්ලිම් අන්තවාදයට එරෙහිව ජනතාවගේ ගෝසාව ජනතාවගේ හඬ ප්‍රකාශයට වෙන්න පටන් ගත්තා. අනතුරුව ගරු සභාපතිතුමනි මේ සමාජය මුළුමනින්ම දෙපළ වෙන්න පටන් ගත්තා. ඒ දෙපළ වුණු සමාජයක් ඇතුලේ පාස්කු ප්‍රහාරයේ මාස කිහිපයකට පසු නොවැම්බර් මාසයේ 16 වෙනිදා ජනාධිපතිවරණය පැවැත්වුණා. ලක්ෂ 69කින්ද ඉන් අනතුරු ආපු මහමැතිවරණෙන් 3න් 2කින්ද මේ පරිච්ඡේදය අවසන් වුණා. මේ පරිච්ඡේදය දියත් වුණේ ආකාරයට. මේ පරිච්ඡේදයේදී ගරු සභාපතිතුමනි මේ මුස්ලිම් සමාජය ඇතුලේ මේ පාස්කු වාර්තාව කියවුන විටත් සිදුවීමෙන් පසුව මේ පිළිබඳ අවධානය යොමු කරාට පසුවත් මේ මුස්ලිම් සමාජයේ මේ අන්තවාදීන්ගේ වර්ධනය අන්තවාදීන්ගේ හැසිරීම අන්තවාදීන්ගේ ගොනුවීම ගරු සභාපතිතුමනි මුස්ලිම් සමාජයට රහසක් විය යුතු තිබුණේ නැහැ. මුස්ලිම් දේශපාලන නායකයින් එම සමාජයත් එක්ක සමීපව කටයුතු කරනවා නම් එම සමාජයේ සිදුවීමෙන් තිබෙන මේ චලනයන් පිළිබඳව ඕනෑමටත් වඩා වැඩියෙන් ඔවුන් සතුව තොරතුරු තිබිය යුතු තිබුණා. මා විශ්වාස කරන එක තිබුණ බව ගරු සභාපතිතුමනි. කාන්තන්කුඩි ප්‍රදේශයේ මඩකලපුව ප්‍රදේශයේ ඒ වගේම සමහර ස්ථානවල සිදුවෙච්ච සිදුවීම් වලින් මුස්ලිම් සමාජයේ යම් පිරිසක් මෙවැනි අන්තවාදී කණ්ඩායමක් හැසිරීමෙන් ගොඩනැගෙමින් තිබෙන බව තේරුම් අරගෙන තිබුණා. හැබැයි කිසිසේත්ම ගරු කතානායකතුමනි ගරු සභාපතිතුමනි මේ පාර්ලිමේන්තුව නියෝජනය කර මුස්ලිම් නායකයින් ඒ පිළිබඳ දක්වා තිබෙන ඉතාමත් අඩු සැලකිල්ලක් සමාජයේ සමාජය තුල ගොඩනැගෙමින් තිබෙන මේ අන්තවාදී ව්‍යාපාරයන් පොදු සමාජයට අත්පත් කර දෙන විනාශය පිළිබඳව ඔවුන් කන් නොඇසුණා වගේ හිටියා. ඒයි මේ අන්තවාදී පෝෂණය මේ සිංහල මුස්ලිම් ජනයා අතර ඇතිවන විරසකය ඉතා හොඳින් තමන්ගේ දේශපාලන ගමන දියත් කර ගැනීම සඳහා පාරුවක් බවට උපයෝග කරගත හැකි බව ඔය මුස්ලිම් නායකයෝ කල්පනා කරා. ඒ නිසා මුස්ලිම් සමාජය තුල මේ ගොඩනැගෙමින් තිබුණු අන්තවාදී ක්‍රියාදාමයන් එළිදරව් කරමින් ඒ පරාජයටපත් කිරීම සඳහා අවශ්‍ය වන සාකච්ඡාවක් මැදිහත් වීමක් මුස්ලිම් නායකයන්ගෙන් පැත්තෙන් අවම වශයෙන් නෙවෙයි ගරු සභාපතිතුමනි අරම්ම නොතිබුණා හා සමානයි. එනිසා උන් නිදැල්ලේ මේ ජාතිවාදී ප්‍රවණතාවය වර්ධනය වෙන්න ඉඩ කඩ ලබා දෙමින් තිබුණා. ඒ නිදැල්ලේ වර්ධනය වෙන ප්‍රවාහය ඇතුලේ තමන්ගේ දේශපාලන පාරුව දියත් කරමින් තිබුණා. එය හබල බවට මේ ජාතිවාදය පත් කරගෙන තිබුණා. ගරු සභාපතිතුමනි එහි ඛේද වාචකයේ තමයි පාස්කු ප්‍රහාරයෙන් පස්සේ දියත් වෙන දේශපාලනය. දැන් ගරු සභාපතිතුමනි මෙම ප්‍රහාරයේ අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු තුනෙන් එකක් තමයි මා පෙන්වා දෙන්න ලැබුවේ පාස්කු ප්‍රහාරය හා ඒ දක්වා ආපු දේශපාලන ගමන් මඟ. මේක තමයි පළවෙනි කොටස. දෙවෙනි කොටස ප්‍රහාරයක් වළක්වා ගැනීමට අසමත් වීම. ගරු සභාපතිතුමනි අපේ රටේ යුද්ධය ආරම්භ කිරීමට මට වඩා හොඳින් දන්නවා ඇති සරත් පොන්සේක මැතිතුමා. අපේ රටේ බුද්ධි අංශත් අපේ රටේ හමුදා යාන්ත්‍රණයත් ඔවුන්ට තිබුණු තාක්ෂණික හැකියාවත් ඔවුන්ට තිබුණ දැනුමේ හැකියාවත් යුද්ධයට පෙර ඉතා කුඩා දැනුම් තොරතුරු අධ්‍යාපනය පුහුණුවක් සහිත හමුදා කණ්ඩායමක් අපිට හිටියේ. හැබැයි 30 අවුරුදු යුද්ධ කාල පරිච්ඡේදය ඇතුළත අත්දැකීම් සහිත තොරතුරු වලට අදාළ වෙන සංනිවේදන උපකරණ සහිත තාක්ෂණය සහිත දැනුම් සහිත යාන්ත්‍රණ බවට අපේ රටේ ආරක්ෂක යාන්ත්‍රණය පත් වී තිබුණා. ඒ වගේම විශේෂයෙන්ම හමුදා අංශයන් විසින්
ප්‍රධාන මූල්‍ය බලය පාර්ලිමේන්තුවට තිබුණොත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන රහස්‍ය ගිණුම් හරහා යම් බුද්ධි තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් ඔත්තුකරුවන් නඩත්තු කිරීම සඳහා විශාල වැය ශීර්ෂයක් දරලා තිබුණා. ඒ නිසා අපේ රට විය හැකි එවැනි පන්නේ අනතුරක් වළක්වා ගැනීමට සමත් වෙන පන්නේ තොරතුරු එක්රැස් කර ගැනීම සඳහා විශ්ලේෂණ කිරීම සඳහා නිගමනයන් එළඹීම සඳහා දක්ෂ හැකියාවන් සහිත කණ්ඩායමක් හිටියා. ඒ වගේම ගරු සභාපතිතුමනි විටින් විට මේ පිළිබඳ තොරතුරු ගලාගෙන ආවා. සහරාන් යනු ගරු සභාපතිතුමනි එලිමහන් ත්‍රස්තවාදී. ඔහු සංගවුණු ත්‍රස්තවාදියෙක් නොවේ. ඔහුගේ ෆේස්බුක් අඩවිය හරහා විටින් විට අන්‍යාගමිකයන් මරා දැමිය යුතු බවක් ඔවුන්ටම එල්ල කරන ප්‍රහාරයන් තමන්ගේ ආගමනුව සාධාරණීකරණය කිරීම සඳහා විවිධ කැසට් පට නිකුත් කරපු විවිධ හඬපට නිකුත් කරපු විවිධ දේශන පවත්වපු විශේෂයෙන් ගත්තොත් සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාවත් එක්ක විවිධ වර්ගයේ ගැටුම් හදාගත්තු එලිමහන් ත්‍රස්තවාදී. එය වර්ධනය වෙන්න ඉඩදී නිදල්ලේ වර්ධනය වෙන්න ඉඩදී මෙවැනි රටට ඉතාමත් බරපතල පන්නේ ව්‍යසනයක් ඇති කරපු ප්‍රහාරයක් දක්වා ඔහු සහ ඔහුගේ සහචර කණ්ඩායම වර්ධනය කිරීම ආරක්ෂා කිරීම අවශ්‍ය පියවර නොගැනීම වළක්වා ගැනීමට අසමත් වීම පිළිබඳව හිටපු පාලනයට වගකීමක් නැද්ද? මා දැක්ක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගොඩාක් විස්තරයක් කිව්වා. හැබැයි ඔහු ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යවරයා ඔහු ඔහුගේ වගකීම ඉටු කරා. මේ 21 වෙනිදා රටේ හිටියද නැද්ද කියන ප්‍රශ්නේ නෙවෙයි. 21 කියන්නේ සහරාන්ලාගේ ත්‍රස්ත ක්‍රියාවේ කූට ප්‍රාප්තිය. හැබැයි ඒ දක්වා ගමන් මගක් තිබුණා. ඒ ගමන් මග නතර කිරීම සඳහා අවශ්‍ය දත්ත තොරතුරු විශාල ප්‍රමාණයක් එක්රැස් වී තිබියදී ඒ පිළිබඳව නිසි වගකීමෙන් ලෙස කටයුතු නොකිරීම පිළිබඳව ජනාධිපතිවරයාටත් ඒ ආණ්ඩුවටත් ගරු කතාන සභාපතිතුමනි වගකීමෙන් මිදෙන්න පුළුවන්. මම හිතනවා කිසිසේත්ම වගකීමෙන් මිදෙන්න බෑ. ඒ නිසා පාසු කොමිසම වාර්තාව තවත් පළල් විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. එහි සැබෑම වග උත්තරකරුවන් ජනාධිපතිතුමාත් ආරක්ෂක ලේකම්වරයාත් පොලිසිය සහ තවත් නිලධාරීන් කණ්ඩායමක් පමණක් නොවේ. ඒ දේශපාලන නායකත්වයේ වගකිය යුතුයි. ගරු සභාපතිතුමනි රටේ ජනතාව ජනවරමක් කර ආණ්ඩුවට බලයක් දෙනවා. ඒ රටේ ආරක්ෂාවත් ජනතාවගේ ආරක්ෂාවත් රටේ සමෘද්ධියක් ගොඩනැගීම වෙනුවෙන් තමයි බලය ලබා දෙන්නේ. ඒ තමයි ජනවාරි මාස 8 වෙනිදා ජනතාව කතරයක් ගහලා මේ පාලනය ගොඩනැගුවා නම් ඒ පාලනයට ජනතාව බාර දී තිබෙන බලය ඒක. ඒ බලය ඉටු කරාද? ඒ බලය ආරක්ෂා කරාද? ඒ ජනතාව ගුවමනාවන් වෙනුවෙන් කටයුතු කරාද කියන එක පිළිබඳ අපි ආපහු හරලා බැලුවොත් ගරු සභාපතිතුමනි මුළුමනින්ම ආණ්ඩුවක් ලෙස තමන්ගේ වගකීම අත්හැරලද පාලනය මා දන්නේ එම ආණ්ඩුවේ විවිධ වර්ගයේ අමාත්‍ය දුරදරපු අය අද මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සාකච්ඡා කරන්න කතා කරන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. එයි ඒ සාමූහික වගකීමෙන් ඒ ජනතාව තමන්ට ලබා දී තියෙන වගකීමෙන් ඔවුන්ට අත්මිදිය හැකිද? 200 ගණනක් 268කට ආසන්න ප්‍රමාණයක් මිය යනකොට 500කට ආසන්න ප්‍රමාණයක් තුවාල වෙනකොට රට විශාල බියජනක තත්ත්වයකට පත් වෙනකොට රටේ සියලු තත්ත්වයන් අඩපණ වෙනකොට අධ්‍යාපන කඩා වැටෙනකොට වෙසක් පුම් පොහොය මුළුමනින්ම අකර්මණ්‍ය වෙනකොට ජනතාව අතර ගැටුම් ඇති වෙනකොට තව තවත් වර්ධනය වෙනකොට රට තුළ මහා භීතියක් ජන කොට්ටාසෙන තමන්ගේ ආරක්ෂාව පිළිබඳ තැතිගැන්මක් ඇතිවීම පාලනය. ගරු සභාපතිතුමනි ඔවුන්ට වචන ආරම්භ වලින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් කිතුණු වහන්සේගේ කිස්සුස් වහන්සේගේ ජීවන චරිතයෙන් කරුණු ගෙන හැර දක්වමින් එයින් අත්මිදිය හැකිද? මා විශ්වාස කරන කිසිසේත්ම ගරු සභාපතිතුමනි මෙම ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා අසමත් වීම පිළිබඳ වගකීමෙන් අත්මිදින්න බෑ. එනිසා ඒ බරින් ඒ වගකීම එය බාරගත යුතු තිබෙනවා. හැබැයි ගරු සභාපතිතුමනි මා ඔබගේ අවධානය යොමු කරන ඊට අමතරව මේ නොවිසඳුණු තැන් තිබෙනවා.
මෙහි ප්‍රධාන වශයෙන් පාර්ශ්වයන් දෙකක් තිබෙනවා. එක මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම. ඒ මා කලින් කිව්වා. දෙක මෙම ප්‍රහාරය සිදුවීම. මෙම ප්‍රහාරය අරමුණ මොකද්ද? මේ ප්‍රහාරය සැලසුම කුමක්ද? මේක බැලු බැලමට ගරු සභාපතිතුමනි ඉස්ලාම් ආගමික අන්තවාදී මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක්. ඒක තමයි මේකේ පෙනුම. හැබැයි මේකේ ක්‍රියාවලිය ගත්තොත්, මේකේ ප්‍රතිඵලය ගත්තොත්, මේකේ මාර්ගය ගත්තොත්, මේක පෙළගැස්ලා තියෙන ආකාරය ගත්තොත් ගරු සභාපතිතුමනි ඒ සියලු හැඩවුරුකම් වලින් දෙන්නේ මෙය දේශපාලන ප්‍රහාරයක්. මෙහි පෙනුම ඉස්ලාම් ආගමික අන්තවාදී මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක්. හැබැයි මේ අඩංගුව දේශපාලන ප්‍රහාරයක්. ඉන්පසු අපේ රටේ දේශපාලන චලනයන් විශාල ප්‍රමාණයක් සිදු වී තිබෙන ගරු සභාපතිතුමනි. ඒ නිසා මෙම ප්‍රහාරකයන් පිළිබඳ වගේම එහි යටි අරමුණු, එහි තිබුණු දේශපාලන පෙළගැස්ම, ඒට සහයෝග දුන්න අය, ඊට උඩින් ඉන්න අය පිළිබඳව ගරු සභාපතිතුමනි අවශ්‍ය අවධානය මේ කොමිසම සභාවේ යොමු වී නැහැ. ඇත්ත ගත්තොත් ප්‍රහාරය සිදු වුවහම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූවන් පිළිබඳ තිබුණු විවේචනය, අසමත් වූවන් පිළිබඳ සාකච්ඡාව සම්පින්ඩනය කොට අපිට වාර්තාවකින් ඉදිරිපත් කොට තිබෙනවා. ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම පිළිබඳ. හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ මේ ප්‍රහාරකයන්ගේ අරමුණ කුමක්ද? මේ ප්‍රහාරකයන් මෙහෙවනු ලැබුවේ කවුද? කාදිනල් උන්වහන්සේගේ වචන වලින් කියනවා නම් මේ මහා මොළ කරුවා සහ කරුවන් කවරේද කියලා මේ පාර්ලිමේන්තුව දැනගත යුතු තිබෙනවා. කරු කතානායකතුමනි, සභාපතිතුමනි, මේ කොමිසම් සභා හමුවට ගියපු ප්‍රධානීන් ගණනාවක් මෙහෙම ප්‍රකාශ කරලා තිබෙනවා. මේ වාර්තාවේ 243 වෙනි පිටුව. මෙම ප්‍රහාරය පිටුපස බාහිර හස්තයක් හෝ කුමන්ත්‍රණයක් ඇති බවට පහත දැක්වෙන සාක්ෂිකරුවන් ඇඟවුම් හෝ පැහැදිලි සාක්ෂි ලබා දුන්හ. ඒ කියන්නේ මේ ප්‍රහාරය පිටුපස බාහිර හස්තයක් හෝ කුමන්ත්‍රණයක් තිබෙන බව මේ අය ඍජුව හෝ ඇඟවුම් හෝ කරුණු කියලා තිබෙනවා කියලා කියනවා. එක කොළඹ අගරාදර ගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් උන්වහන්සේගේ සාක්ෂියේදී කොමිසම සභාවට හැඟී යනවා මේ බාහිර හස්තයක් හෝ කුමන්ත්‍රණයක් ඇති බවට ඍජුව හෝ හැඟවුමක් ලෙස උන්වහන්සේ ප්‍රකාශ කොට තිබෙනවා. ඊළඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඔහු මේ කුමන්ත්‍රණයක් හෝ යම් බාහිර හස්තයක් තිබෙන බව ප්‍රකාශ කොට තිබෙනවා. තව ওই මුස්ලිම් අපේ මේ හිටපු മന്ത്രിවරු කට්ට කියලා වැඩක් නෑ, පැත්තකින් තියන්න. ඊළඟ කවුද කියන්නේ? නිලන්ත ජයවර්ධන මහත්මයා. ඒ කියන්නේ කවුද? රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරයා. කොමිසම් සභා වාර්තාව අනුව ඔහුත් ඇඟවුමක් හෝ ඍජුව කියලා තියෙනවා බාහිර හස්තයක් හෝ කුමන්ත්‍රණයක් ඇති බව. ඊළඟ ලතීෆ් මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් නියෝජ්‍ය පොලිස්පති විශේෂ කාර්ය බලකාය ඒ වෙලාවේ අනද නිලධාරී. එතුමත් කියන මේකේ කුමන්ත්‍රණයක් හෝ බාහිර හස්තයක් ඇති බව. ඊළඟ රවීන්ද්‍ර විජයගුණරත්න මහතා ඒ වෙලාවේ හිටපු ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ඔහුත් කියනවා මේක කුමන්ත්‍රණයක් හෝ බාහිර පාර්ශ්වයක් ඇති බව. ඊළඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක රවි සෙනවිරත්න මහත්මයා ඔහුත් කියනවා මේක කුමන්ත්‍රණයක් හෝ බාහිර පාර්ශ්වක මැදිහත් වීමක් ඇති බව. ඊළඟ සානියා බේසකර මහතා රාජ්‍ය පොලිසිය අධ්‍යක්ෂක ඔහුත් කියනවා මේ කුමන්ත්‍රණයක් හෝ බාහිර හස්තයක් ඇති බව. ගරු සභාපතිතුමනි, රටේ ජනාධිපතිවරයා කියනවා, ඒ වගේම රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා කියනවා, ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා කියනවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා කියනවා, ඒ වගේම ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානියා කියනවා, ඒ වගේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ කාර්ය බලකාය ලතීෆ් මහතා කියනවා. එතකොට අපේ රටේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව මූලික වගකීම් තියෙන කණ්ඩායම ජනාධිපතිවරයා, රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියත්, විශේෂ කාර්ය බලකාය අනද නිලධාරියත්, ඒ වගේම මාණ්ඩලික ප්‍රධානියත් මේ ඔක්කොම කියනවා නම් මේක කුමන්ත්‍රණයක් සහ බාහිර හස්තයක් කියලා. ඒක සරල නෑ කරු සභාපතිතුමනි. මම මේ දේශපාලකයන් කියන එක පැත්තකින් තියන්නේ. හැබැයි මේ අය තමයි රාජ්‍ය පිළිබඳව ආරක්ෂාවේ ප්‍රධානම
ස්ථානයෙන් හොබවන නායකත්වය දෙන මෙහෙවන කණ්ඩායම ඔවුන් කොමිසම හමුවේ කියනවා නම් කුමන්ත්‍රණයක් සහ බාහිර රාෂ්ට්‍රයක මැදිහත් වීමක් තිබෙනවායි කියලා හැඟීමක් තියෙනවා කියලා. දැන් එනම් කෝ වාර්තාව හෝ ඉදිරි පරීක්ෂණ හෝ ගරු සභාපතිතුමනි අපිට දැනගත යුතු තිබෙනවා කෝ කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු. ඒ තමයි වැදගත්. නැවත අපේ රට එවැනි අනාරක්ෂිත අවදානයකට හෙළීම වැළැක්විය හැකි වන්නේ ගරු සභාපතිතුමනි ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම ඉතා ඉක්මනින් නිවැරදි කරගත හැකි. එහි බර, එහි වගකීම, එහි විනාශය ඒක එසේ තිබීමින්ම හැබැයි ඒක ඉතා වේගෙන් निराකරණය කරගත හැකි ආරක්ෂාව පිළිබඳව. හැබැයි निराකරණය කරගන්න බැරි ප්‍රශ්නේ කුමක්ද? निराකරණය කරගන්න බැරි ප්‍රශ්නේ තමයි කුමන්ත්‍රණය. බාහිර රාෂ්ට්‍රයක් එළදරව් නොකර ගන්නා තාක්කල් ඒ පිළිබඳ කරුණු පොදු සමාජයටත් පාර්ලිමේන්තුවටත් රාජ්‍ය බුද්ධි සේවාවන්ටත් අවශ්‍ය පරිදි එළදරව් නොවන තාක්කල් අපේ රට අනාරක්ෂිතයි. එයි නැවත ඕනෑම මොහොතක එම කුමන්ත්‍රණකරුවන්ට යලි කුමන්ත්‍රණයක් දියත් කළ හැකි. ඒ නිසා මේ අනාරක්ෂිත අවදානමි ගොඩගත හැකි වන්නේ කොමිසම් සභා වාර්තාවේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ප්‍රධානම වගකීම් කොමිසම ඉදිරිපත් කොට තිබෙන කුමන්ත්‍රණය කුමක්ද කියලා එළිදරව් කර ගැනීමෙන් පමණයි. මා හිතනවා පාසුක කොමිසම එම කුමන්ත්‍රණය පිළිබඳ දක්වා තිබෙන්නේ ඉතාමත් අඩු අවදානමක්. ඒක දැනුවත්ව අත්හැරලා තිබෙනවා. ඒක දැනුවත්ව මගහැරලා තියෙනවා. මා එකින් එක කියන්නම් ගරු සභාපතිතුමනි මෙතන තියෙන සැක කටයුතු කරුණු. අපි දන්නවා දැන් මේ ඉතිහාසයේ කතන්දර හැටියට චිත්‍රපටි හැටියට දැන් ඇවිල්ලා තියෙනවා. නව කතා පොත් කතන්දර හැටියට මේවා දන්නවා. සහරාන්ගේ සමීපතමය විටකොහුට නායකත්ව දුන්න විටකොහුවේ ඒට කැඳවගනු ලැබූ නෞෆ මෞලවි. නෞෆ මෞලවි ප්‍රහාරය සිදුවී ඉතා කෙටි කාලයක් ඇතුළත දඹුල්ලේදී අත්අඩංගුවට ගන්න. එතෙන් සිට තමයි මේ කතාවේ අගමුල ඉතා හොඳින් විසඳාගත හැකිව තිබුණේ. හැබැයි නෞෆ මෞලවිව මෙම කොමිසම් සභාවට අනියුක්ත පොලිසිය විසින් කටඋත්තරයක් ගනු ලැබුවා. හැබැයි නෞෆ මෞලවි ගරු සභාපතිතුමනි කොමිසම් සභාව ඉදිරියේ සාක්ෂි විමසීමට කැඳවුවේ ලැබුවේ නැහැ. මම දැනගන්න කැමතියි. මෙම ප්‍රහාරයේ ඔවුන් වාර්තා කරන පරිදි මාර්තු මාසයේ බෙදෙන තෙක් ඒකනේ කියන්නේ. හැබැයි මාර්තු මාසයේ බෙදෙන තෙක් මොනතරම් දේ සිදු වී තිබෙනවද? ආයුධ ක්‍රැස් කිරීම සිදු වී තිබෙනවා. පුහුණු වීම සිදු වී තිබෙනවා. ප්‍රහාරයන් ගැන සැලසුම් සිදු වී තිබෙනවා. ප්‍රහාරක අවශ්‍යතාවය පැහැදිලි කොට තිබෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් නේද? ඔවුන්ගේ දේශන වලින් සහරාන් දේශනයක් ලබා දෙනකොට ISIS සංවිධානය පිළිබඳව ආගමික වශයෙන් මේ තහවුරු කිරීමේ දේශන ලබා දෙන්නේ නෞෆ මෞලවි. එනිසා මේ දෙන්න එකට හිටපු මෙහෙයුමක් අවසානයේ බෙදුණා. හැබැයි මේ කොමිසම හමුවේ සාක්ෂි විමසීමට නෞෆ මෞලවි කැඳවුවේ නැත්තේ ඇයි? ප්‍රටර් කියන්නේ. ඒ තමයි මේ මොහොතේ මේ ප්‍රහාරය පිළිබඳව වැඩිව තොරතුරු තිබෙන උඩින්ම ඉන්න කෙනා හැබැයි ඔහු කොමිසම හමුවට සාක්ෂි විමසීමට කැඳවන්නේ නැහැ. එය මා හිතන්නේ අපිට පැහැදිලි කරගත යුතු කරුණක්. කුමන්ත්‍රණයේ සමහර කොටස් එතනින් එළියට ගත හැකි කියලා මම විශ්වාස කරනවා. දෙවෙනි කරුණ කරු සභාපතිතුමනි. මේ සහරාන්ගේ පළමු ත්‍රස්ත ක්‍රියාව මේකද? නෑ. 2018 නොවැම්බර් මාසයේ 30 වෙනිදා වවුනිතුවලදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කොට T56 පිස්තෝල දෙකක් පැහැරගනු ලබනවා. ඒක තමයි ඔහුගේ ප්‍රහාර පැත්තෙන් බැලුවොත් පළමු ත්‍රස්ත ක්‍රියාව. මොකද්ද? වවනිතුව මුරපොලේ නොවැම්බර් මාසයේ 2018 අවුරුද්දේ ඒ කියන්නේ දින 52 ආණ්ඩුව තියෙන වෙලාවේ මතක තබා ගන්න. දින 52 ආණ්ඩුව තිබෙන වෙලාවේ නොවැම්බර් මාසයේ 30 වෙනිදා වවුනිතුව වලදී මුරපොලක රාජකාරීන් කරමින් හිටපු පොලිස් නිලධාරී දෙදෙනෙක් ඝාතනය කොට අවියාවුද පැහැර ගන්නවා. ඔව් කීයද? තවදහයි. එහිදී අංජනන් කියලා කෙනෙක් අත්අඩංගුවට ගන්න ඔබතුමානි. හරිද?
මම අහනවා ඒ වෙලාවේ ඔහු LTT සංවිධානයේ පුනරුත්ථාපනයේ උණු කණ්ඩායම කෙනෙක්. ඒතර ඔහු අත්අඩංගුවට ගන්න. ඔහු අත්අඩංගුවට ගන්න දින කිහිපයකට පස්සෙ ගරු සභාපතිතුමනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බුද්ධ්‍යංශ විසින් වාර්තා කරනවා ජැකට් එකක් ඒ ආසන්නයේ බෝක්කුවක් අසල දමා ගොස් තිබෙන බව. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පොලිස් සුනකෙක් අරගෙන යන ජැකට්ටුව ගාවට. ඒ ජැකට්ටුවේ ඒ පොලිස් සුනකය යන්නේ අර අත්අඩංගුවට ගත්තු දෙමළ කෙනා ගාවට. ඒ කියන්නේ මොකක්ද? මේ ඉතා පැහැදිලිව සහරාන්ලගේ පළමු ත්‍රස්ත ක්‍රියාව පරීක්ෂණ නොමග යැවීම සඳහා යම් සැලසුම් සහගත ක්‍රියාවක් දියත් වී තිබෙනවා. එහෙම නෙවෙයිද? එයාව අත්අඩංගුවට ගැනීම, ජැකට් එකක් දැමීම, ජැකට් එක පොලිස් සුනකයා අර අත්අඩංගුවට ගත්තු දෙමළ කෙනා කරේ හඹාගෙන යාම. ඒ විතරක් නෙවෙයි කරු සභාපතිතුමනි. මාගාව තියෙන ගිය සතියට පෙර ඉරිදා මව්බිම පුවත්පතේ ලිපියක් උදේනි සමන් කුමාර මහතා ලියපු. ඒ ලිපිය කියන මෙහෙම. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එවක රටේ සාමාන්‍ය පුරවැසියෙක් විය. ඔහු වවුනිතු සිද්ධිය සම්බන්ධයෙන් පළ කළ වාර්තා පිළිබඳ දැඩි උනන්දුවෙන් බලා සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න කතා කොට දැනුම් දී තිබුණේ තමන්ට තේරුම් යන ආකාරයට මේ LTT වැඩක් විය නොහැකි බවය. දර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිවිල් පුරවැසියෙක් හැටියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ DIG රවි සෙනෙවිරත්න මහතාට ප්‍රකාශ කරාලු මේ LTT සංවිධානයේ වැඩක් නොවන බව. මා දැනගන්න කැමතියි. රවි සෙනෙවිරත්න මහත්මයා මේ පිළිබඳව කිසිදු තැනක ප්‍රකාශයක් කරලා නැහැ. කොමිසමේදී හෝ ප්‍රකාශයක් කරලා නැහැ. එහෙනම් සැබවින්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කතා කරාද? එහෙම නැත්නම් කතා කරා කියලා නිර්මාණයක් හැදුවාද? මට සැකයක් තිබෙනවා. ඇයි මේ හිටියට ගිය ඉරිද මව්බිම් පුවත්පතේ මේ වවුනතු සිද්ධිය පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අවධානයෙන් හිටව බවත් ඒ LTT සංවිධානයේ ක්‍රියාවලියක් නොවන බවත් පැහැදිලි කරන්නේ කුමක් වෙනුවෙන්ද? හිටියට ගිය ඉරිද මව්බිම් පුවත්පතේ මේ වාර්තා වෙන්නේ කෙසේද කියන එක ගරු සභාපතිතුමනි අපි දැනගත යුතුයි. ඒ වගේම හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ DIG රවි සෙනෙවිරත්න මහත්මයාගේ මේ පිළිබඳ ප්‍රශ්න කරන්න. මා පෞද්ගලික විශ්වාස කරනවා ඔහුට එහෙම දුරකථන නමුතමක් ඇවිත් නැති බව. දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ ගරු සභාපතිතුමනි ප්‍රහාරය සැලසුම් කරලා තිබුණු හෝටල් අතර තාජ් හෝටලේ ප්‍රහාරය සිද්ධ වන්නේ නැහැ. තාජ් හෝටලේ ප්‍රහාරය සිද්ධ වෙන්නේ නැති වුනහම ඒ ප්‍රහාරකයා එතනින් දුරකථන නමුතමක් ගන්නවා. කිසිදු බුද්ධ්‍යංශ වාර්තාවක හෝ කිසිදු පරීක්ෂණ වාර්තාවක හෝ ඒ දුරකථන නමුතම ගත්තේ කාටද කියලා තාම සොයාගන්න බැරි වී තිබෙනවා. ඒ නිසා ඔහු එම දුරකථන නමුතම ගත්තේ කාටද කියන එක සොයාගත යුතුයි. ඊළඟට ඔහු දෙවල ප්‍රදේශයේ හෝටලයකට ලැබුම් ගන්න යනකොට හමුදා බුද්ධ්‍යංශී මා කියන්නේ නිලධාරියා කවුද කියලා. ඔහු ඉතාක්ෂණයකින් මේ ප්‍රහාරය සිදු වී පැය 3-4ක් ඇතුළත ඔහුගේ නිවසට යනවා. ඔහු නිවසට ගිහින් ඔහුගේ බිරිඳගෙන් ප්‍රශ්න කරනවා. බිරිඳ කියනවා ඔහු ගමනක් ගිහිල්ලා කියලා. ඊට පස්සේ බිරිඳට දුරකථන නමුතමක් ගන්නවා. ඔහු හිටපු පල්ලියේ ආරක්ෂක නිලධාරියා. ඒ නිලධාරියට හමුදා බුද්ධ්‍යංශ නිලධාරියා කතා කරනවා. කොහොමද මේක සිද්ධ වෙන්නේ? මේ ප්‍රහාරය සිද්ධ වෙලා විශාල ආందోලනයක් තිබෙන වෙලාවක. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අගක් මුලක් හොයාගන්න බැරි වෙලාවක. හැබැයි ප්‍රහාරයට අහුල්ලු ගේ නිවසට කොහොමද යන්නේ? ඒ පිළිබඳව අපි දැනගත යුතුයි. තුන්වෙනි කරුණ ගරු සභාපතිතුමනි. මේ ප්‍රහාර සිද්ධ වෙලා සැලකීතු වෙලාවක් යන තෙක් IS සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම බාරගත්තේ නැහැ. මෙම ප්‍රහාරයේ වගකීම බාරගන්නේ නැතුව දීර්ඝ වෙලාවක් හිටියා. නමුත් මෙම ප්‍රහාරයේ වගකීම බාර ගැනීම පිළිබඳව සහරාන් කියලා වෙන අයෙක් දැන් ඔය අත්අඩංගු ඉන්නවා. සහරාන් කියලා වෙන අයෙක් ඉන්දුනීසියාවේ IS සංවිධානයේ ප්‍රකාශකයට කතා කරනවා. කතා කරලා ඔහු ඉල්ලා සිටිනවා මේ IS සංවිධානයේ වගකීමට බාර ගන්න කියලා. හැබැයි මේ හරහා විදේශීය ඔත්තු සේවයක් විසින් යම්
දුරකථන අංකයක දුරකථනයක හිමි අංකයක් දෙනවා. ID අංකයක් දෙනවා. ඒ ID අංකය අනුව මැලේසියාවට කතා කරන සහරාන් අර සහරාන් දෙක වෙන සහරාන් කෙනෙක්. ඒ සහරාන්ට දුරකථන මතුමක් ලබා දී. Honorable member, you have another 2 more minutes. ඇයි තාමත් ඕගොල්ලෝ බාරගත්තේ නැත්තේ කියලා අසා සිටිනවා. මොහු විලාප දෙමින් අරුන්ගෙන් අහනවා අර පැත්තෙන් කියලා බාර ගන්න කියලා. ඒගොල්ලෝ කියනවා අපිට බාර ගන්න බෑ ඔයගොල්ලෝ බයියත් කියලා නැහැ කියනවා. ප්‍රතිඥා දීලා නැහැ කියනවා. නැවස ප්‍රතිඥා දීම පිළිබඳව වීඩියෝවක් නිකුත් කරනවා. නිකුත් කරාට පස්ව තමයි IS සංවිධානය මේ වකින් බාර ගන්න ලබන්නේ. මම දැනගන්න කැමතියි අර දුරකථනය පාවිච්චි කරන දුරකථනයේ ID ඇඩ්‍රස් එක අනුව කාගේද දුරකථනය? කාගේ දුරකථනය? ගරු සභාපතිතුමනි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විසින් මාධ්‍ය අනිත් සියලු දෙනා නැති වෙලාවේ ඒ දුරකථන හිමි කාටද කියලා කොමිසම හමුවේ කියලා තියෙනවා. කොමිසම හමුවේ කියලා තියෙනවා. හැබැයි නීතිඥ මහතුරු හිටියා. හරිද? මාධ්‍ය හිටියේ නැතුණාට එනිසා අතර ප්‍රකාශ කළා තිබෙනවා. එනිසා අපි දැනගන්න ඕනකම තිබෙනවා. අර සහරාන් දෙක කියන පුද්ගලයාට මේ දුරකථනයෙන් කතා කළේ කවුද? කතා කරලා මේ වගකීම IS සංවිධානයට බාර ගැනීම සඳහා බල කරේ කවුද? කියන එක පිළිබඳව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු තිබෙනවා. ඊළඟ ගරු සභාපතිතුමන පස්වෙනි කරුණ මේ කුමන්ත්‍රණය පිළිබඳ. මේ පළවෙනි තොරතුරෙන් අප්‍රේල් මාසේ 4 අප්‍රේල් මාසේ 4 වෙනිදා තොරතුරේ ගරු සභාපතිතුමනි මේ ප්‍රහාර එල්ල විය හැකි ආකාරය එක්ක මරාගෙන මරණ ප්‍රහාරයක් එක්ක ටක්කත ප්‍රහාරයක් එක්ක තුවක්කු වලින් එල්ල කරන ප්‍රහාරයක් ආදී ප්‍රහාර ආකාර 4ක් නම් කරනවා. ඒ වගේ මේ ප්‍රහාර එල්ල කරන අය සාරාන් මිල්ලාන් රිල්වාන් ඇතුළු නාම ලේඛනකුත් සඳහන් කරනවා. ඒ නිසා අප්‍රේල් මාසේ 4 වෙනිදා තොරතුර ගරු සභාපතිතුමනි එම ප්‍රහාරකයන් සමග ඉන්න සමීපතම තොරතුර ප්‍රහාර එල්ල කරන ආකාරයක් තියෙනවා. ප්‍රහාර එල්ල කරන පුද්ගලයන් ගැනත් තියෙනවා. මේක අප්‍රේල් මාසේ 4 වෙනිදා එනවා. ඉතින් අප්‍රේල් මාසේ 4 වෙනිදා මේ ප්‍රහාරය පිළිබඳව සංඥාව මේ ප්‍රහාරය පිළිබඳව තොරතුර ඉතාම සමීපතම නිවැරදි තොරතුරක්. හැබැයි නැවත උන්ගෙන් තොරතුරක් එන්නේ කවදාද? නැවත උන්ගෙන් තොරතුරක් එන්නේ අප්‍රේල් මාසේ 26 වෙනිදා සවස හෙට ප්‍රහාර එල්ල කරනවා කියලා. නැවත ප්‍රහාරයක් එනවා. නැවත තොරතුරක් එනවා 21 වෙනිදා උදේ 6ට අද දිනේ 8ත් 10ත් අතර ප්‍රහාරයක් එල්ල කරනවා කියලා. මේ තොරතුරු තුනෙන් පෙන්වු කරන්නේ කුමක්ද? 4 වෙනිදා දෙන තොරතුරත් 20 වෙනිදා අවසන්. Honorable member, please wind up. 20 වෙනිදා දෙන තොරතුරත් 20 වෙනිදා හවස දෙන තොරතුරත් 21 වෙනිදා හවස දෙන තොරතුරත් ඉතාම සමීපතම නිවැරදි ආසන්නම තොරතුරු. හැබැයි ගරු සභාපතිතුමනි අප්‍රේල් 7 වෙනිදා මිලියන 47ක් බැංකුවෙන් ගන්නවා. ඒ තොරතුරු ඉන්නේ. අප්‍රේල් 9 වෙනිදා සමුගැනීමේ අර ගවයෙක් ඝාතනයේ කපලා මස් බෙදනවා ප්‍රසිද්ධි මේ මරාගෙන ප්‍රහාර සම්බන්ධව ඒ තොරතුරු එන්නේ. අප්‍රේල් 16 මොටරසයිකලය පුපුරවා ගන්නවා. ඒ මොටරසයිකලය සඳහා අවශ්‍ය වෙන වෙඩි බෙහෙත් සියල්ල මෙහෙම බැඳගෙන කාන්තන්කුඩි දක්වා යනවා. ඒක එන්නේ නේ. අප්‍රේල් 18 වෙනිදා පුපුරන ද්‍රව්‍ය අරගෙන පානදුර යනවා. ඒක එන්නේ නේ. Honorable member, please wind up. අරවැනි සමීපතම තොරතුරු වෙන ජාලයකින් මේ ප්‍රහාරයේ ඉදිරි වර්ධනයක් ආවේ නැත්තේ ඇයි? අන්න ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඒ කරුණු ටික නිරාවරණය වුත් ගරු සභාපතිතුමනි බුද්ධ්‍යංශ නිලධාරීනු ජනාධිපතිවරයා කාදිනල්තුමත් කොමිසම හමුවේ කියපු කුමන්ත්‍රණකරුවන් සහ මැදිහත් වීම පිළිබඳව තොරතුරු එල්දරව් කරගත හැකි කියලා අපි විශ්වාස කරනවා. ඒ දිශාවට මේ පරීක්ෂණය යොමු කරાવી කියලා බලාපොරොත්තු වීම මා නතර වෙන බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. Thank you.